ආයුබෝවන් දුවේ පුතේ ගුරු ගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවෙන් තවත් අලුත් දවසක අපි ඔබ හමුවට එන්නේ පසුගිය සති කිහිපයක කතා කරන්නට යෙදුණු රාමුසකිලි පාඩමේ විභාග ගැටළු සාකච්ඡා කිරීමේ අදියරක් වශයෙන්. අද පාඩමට පෙර මා ඔබට පසුගිය සති කිහිපය පිළිබඳ සුළු මතක් කිරීමක් කරනවා නම් අපි පළවෙනි අදියරේදී රාමුසකිලි පිළිබඳව සිද්ධාන්ත සාකච්ඡා කරන්නට යෙදුණා. එෙහිදී අපි හඳුනාගත්තා රාමුසකිල්ලක් යනු කුමක්ද? රාමුසකිල්ලක් සතු භෞතික ගණිතමය ගුණාංග පැවතිය යුතු අත්‍යවශ්‍ය ගණිතමය ගුණාංග මොනවාද කියන එක. ඒ හරහා අපි ඊළඟට සරල විභාග ගැටළු වලට වඩා පහසු ආකාරයේ ගැටළු කීපයක් මුලින්ම සාකච්ඡා කරන්නට යමු වුණා. ඊළඟට අපි පසුගිය සතියේ ගුරු ගෙදර පාඩමේදී විභාග ගැටළු කිහිපයක් පිළිබඳවම සාකච්ඡා කළා. ඔබට මතක ඇති. අද මා එම නැවැත් වූ අධීරයේ සිට ඉදිරියට නැවතත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මුළුමනින්ම අපට ලැබී තිබුණු විභාග ගැටළු කිහිපයක් පිළිබඳවමයි. හොඳයි දරුවනි, අපි එහෙනම් අද පාඩමට පිවිසෙමු. අද පාඩම අධ්‍යයනයෙන් පසු ඔබට හැකියාව ලබා දීමට මා උත්සාහ කරන්නේ උනන්දු වන්නේ විභාග ගැටළු පිළිබඳව පිළිතුරු සැපීමටයි. මෙහිදී අප පළමුවෙන්ම සාකච්ඡා කරන්නට බලමු 2018 වසරේ අපට ලැබී තිබුණු ගැටලුව පිළිබඳව. ඒ ගැටලුවේ ප්‍රශ්න පත්‍රයේ සපයා තිබුණා රූපය පිළිබඳව අවශ්‍ය තොරතුරු ටික ගැටලුවේ සපයා තිබෙනවා සැහැල්ලු දඬු 5ක්. ඒවායේ කෙළවරින් නිදහසේ සංදි කරලා සාදා තිබෙන රාමුසැකිල්ල AB පාදය BC පාදය දිගින් අපට සපයා තිබෙනවා. AC හා CD පාද දෙක දිගින් සමාන බව සපයා තිබෙනවා. CAD කෝණයේ අගය සපයා තිබෙනවා. W භාරයක් D හිදී එල්ලා ඇති බව රූපයේත් සඳහන් වෙනවා. තොරතුරු වලත් සපයා තිබෙනවා. A හා B හිදී රූපයේ දක්වා ඇති පරිදි P හා Q සිරස් බල දෙකක් මගින් පද්ධතිය සමතුලිතව පවත්වා ගන්නවා. AB දණ්ඩ තිරස්ව පවතිනවා. මේ තියෙන්නේ රාමුසැකිල්ලේ පවතින අත්‍යවශ්‍ය භෞතික ගුණාංග ටික. එම භෞතික ගුණාංග ටික සහිතව අපි ඊළඟ රූපයට ගියොත් අපෙන් අහලා තියෙනවා Q හි අගය W ඇසුරෙන් සොයන්න. බෝ අංකණයේ භාවිතයෙන් අපිට ඒක සුපුරුදු පරිදි කතා කරන්න පුළුවන්. බෝ අංකණයේ භාවිතයෙන් ප්‍රත්‍යාබල සෙවීම අහලා තියෙනවා. මුළුමනින් මේ සඳහා ලකුණු 90ක් ලැබී තිබෙනවා. මුලින්ම අපිට මේ රූපයේ අසා ඇති පරිදි PQ සෙවීමට අපිට අවශ්‍ය වෙනවා W බලය සඳහා තිබෙන තිරස් හෝ සිරස් යන ලම්බ දුරවල්. ඒ නිසා අපි පළමුවෙන්ම දිග සපයා ඇති ABC ත්‍රිකෝණයේ AB හා BC පාද දෙකෙහි දිග AB BC පාද දෙකෙහි දිග යොදා ගනිමින් AC පාදයේ දිග ලබා ගන්න පුළුවන්. ඔබ දන්නවා ඉතා සරලව මේ ත්‍රිකෝණයට පයිතකර සම්බන්ධය යෙදීමෙන්. එහෙමනම් දරුවනි ABC ත්‍රිකෝණයට පයිතකර සම්බන්ධය යෙදුවහම පාද දෙකක් දන්නා නිසා ඉතිරි පාදයේ අපට අගය ලබා ගන්න පුළුවන්. AC පාදය මූල 3යි A වශයෙන්. AC පාදයේ දිග මූල 3යි A. ඊළඟට ගැටලුවේ සපයා තිබුණා AC හා CD පාද දිගින් සමාන බව. AC පාදය හා CD පාදය දිගින් සමාන බැවින් මූල 3යි A AC පාදයේ දිග අපට එලෙසම CD පාදය සඳහාත් භාවිතා කරන්නට පුළුවන්. දැන් අපිට ACD ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන බව තියෙනවා. එක් කෝණයක් තියෙනවා. එතකොට අපිට ඉතා පහසුවෙන් පේනවා මේක සමද්විපාදී ත්‍රිකෝණයක්. ඒ නිසා CDA කෝණයත් අංශක 30ක් වශයෙන්ම සලකන්නට පුළුවන්. දැන් අපිට ACD ත්‍රිකෝණය සැලකීමෙන් AD පාදයේ දිග ලබා ගන්නට පුළුවනි. මේ පාදය මූල 3යි A, මෙතන අගය අංශක 30යි. මේ පාදය දිගින් මූල 3යි A, මෙතන කෝණය අංශක 30යි. එම නිසා ඔය දරුවන්ට බොහොම පහසුවෙන් පේනවා මූල 3යි A cos 30 බැගින් කොටස් දෙකක්. මූල 3යි A cos 30යි, මූල 3යි A cos 30යි. කොටස් දෙකක් ලැබෙනවා
AD පාදයේ දිග සඳහා. AD පාදයේ දිග මූල 3A cos 30 බැගින් 2ක්. එතනින් අපිට AD පාදයේ දිග ලැබෙනවා 3A කියලා. දැන් අපිට ඊටා පහසුවෙන් යම් ලක්ෂයක් වටා ගූර්ණ ගැනීමක් සිද්ධ කරන්න පුළුවනි. අපි A ලක්ෂය සැලකුවොත් A ලක්ෂය වටා ගූර්ණ ගැනීමේදී අපිට ඊටා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් A ලක්ෂය හරහා යන P බලය ගූර්ණ ගැනීමේ සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. P බලය A ලක්ෂය හරහා යනවා. අපි ගූර්ණ ගන්න බලාපොරොත්තු වෙන්නේ A ලක්ෂයෙන්. එබැවින් A ලක්ෂය හරහා යන P බලය ගූර්ණ සමීකරණයට ඇතුළත් නොවි Q බලය හා දත්තයක් වශයෙන් පවතින W බලය පමණයි ගූර්ණ සමීකරණයට ඇතුළත් වෙන්නේ. එතකොට W දත්තයක් Q අඥාතයක්. එබැවින් එම සමීකරණයෙන් අපිට පුළුවනි Q හි අගය ලබා ගන්න. ඒ සඳහා අපිට ලම්බදුර අවශ්‍ය වෙන නිසා මා මෙතන රූපයේ ලම්බදුර සඳහන් කරලා තියෙනවා. මේ පාදය 3A දිගින් යුක්තයි. මෙතන අංශක 60ක් වෙනවා. එහෙමනම් 3A cos 60ක් වශයෙන් A සිට W හි ක්‍රියාරේඛාවට ලම්බදුර ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට W බලයේ ක්‍රියාරේඛාවට ලම්බදුර 3A cos 60ක් වශයෙන් අපිට ලැබෙනවා. එහෙමනම් අපි දැන් බලමු A ලක්ෂය වටා ලැබෙන ගූර්ණ සමීකරණය මොකක්ද කියලා. Q බලය වාමාවර්තව A වටා ගූර්ණයක් ලබා දෙනවා ලම්බදුර A. බලයේ විශාලත්වයේ Q ලම්බදුර A. එබැවින් A ලක්ෂය වටා Q හි වාමාවර්ත ගූර්ණය QA බලය වැඩි කිරීම ලම්බදුර. W මගින් A වටා දක්ෂිණාවර්ත ගූර්ණයක් ලබා දෙනවා. බලයේ විශාලත්වයේ W ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට W ක්‍රියාරේඛාවට ලම්බදුර 3A cos 60යි. අපිට ඉතා පහසුවෙන් පේනවා cos 60 අගයේ භාගයක් වශයෙන් ආදේශ කිරීමෙන් සහ A ශුන්‍යයට අසමාන පොදු සාධකයේ ඉවත් වීමෙන් Q හි අගය ලැබෙනවා 3W බෙදීම 2ක්. Q හි අගය 3W බෙදීම 2යි. දැන් අපිට පුළුවනි සිරස් සමතුලිතතාව සලකන්න පද්ධතියේ. පද්ධතියේ සිරස් සමතුලිතතාව සැලකීමේදී Q බලය දැන් දත්තයක් වශයෙන් තියෙනවා. P අඥාතයක්, W දත්තයක්. එහෙමනම් ඉහළට තියෙන්නේ P, Q හා W පහළට තියෙනවා. එම නිසා P සමානයි Q ධන W වෙනවා. ඉහළට තියෙන බලය සමාන වෙනවා විශාලත්වයෙන් පහළට තියෙන බල දෙකේ එකතුවට. එතනින් Q හි අගය ආදේශ කළ විට P හි අගය ලැබෙනවා 5යි W බෙදීම 2යි. දැන් අපි P හොයාගෙන අවසానයි. දැන් පද්ධතියේ කිසිදු අඥාත බලයක් පවතින්නේ නැහැ. සියලුම බල ටික දත්තයක් වශයෙන් සපයා තිබුණු W ඇසුරෙන් දත්තයක් වශයෙන් තිබුණු W ඇසුරෙන් P හා Q අඥාත දෙක අපි හොයලා ඉවරයි. එහෙමනම් දැන් අපිට පුළුවනි මේ රූපය සඳහා බෝවංකණයේ යෙදීමේ අදියරට යන්න. බෝවංකණයේ යෙදීමේදී අපිට ඊට පෙර සියලුම අඥාත බල සොයාගත යුතුයි. එහෙමනම් දරුවනි අපි දැන් බලමු ඊළඟ අදියර මේකේ මේ P සොයා ගැනීමට ලකුණු 10ක් හිමි වී තිබුණා. දැන් අපි ප්‍රත්‍යාබල සටහන අඳිමු. D සංදියෙන් ආරම්භ කරමු. මොකද මා ඔබට මුලින් අදියරවලදී සඳහන් කළා බෝවංකණයේ යෙදීමේදී කිසියම් සංදියක් වටා සලකනකොට එම සංදියේ අඥාත බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් එම සංදියට බෝවංකණය යොදන්න යන්නේ නැහැ අපි. අඥාත බල දෙකකට වඩා වැඩියෙන් තියෙන සංදි වලට යන්නේ නැහැ හොයාගන්න අපහසු නිසා. මෙතන අපි A සංදිය බැලුවොත් BA දණ්ඩ, CA දණ්ඩ, DA දණ්ඩ මේ දණ්ඩු තුනෙහිම තියෙන ආතති හෝ තෙරපුම් ප්‍රත්‍යාබල නොදන්නා පද තුනක් තියෙනවා. C සංදිය සැලකුවත් BC, AC, DC C සංදියේදී එකතු වන දණ්ඩු තුනේ ප්‍රත්‍යාබල අපි තවම දන්නේ නැහැ. නමුත් D සංදිය සැලකීමේදී අපිට පැහැදිලිව පේනවා අපිට තියෙන අඥාත ප්‍රත්‍යාබල දෙකයි CD දණ්ඩේ ප්‍රත්‍යාබලය සහ AD දණ්ඩේ ප්‍රත්‍යාබලය. ඒ නිසා අඥාත බල දෙකක් පමණක් පවතින D සංදියෙන් ආරම්භ කළොත් අපි පළමුව ඒ සඳහා රූපයේ අවකාශ සුපුරුදු පරිදි අංකණය කරගමු. P හා Q බල දෙක අතර අවකාශය 1, P බලය හා W බලය අතර අවකාශය 2, මේ පැත්ත 3, රූපයේ ඇතුල් කොටස් 2, 4, 5 වශයෙන් අපි අංකණය කරගෙන තියෙනවා. එහෙමනම් D සංදිය වටා වාමාවර්තව සැලකීමේදී මුලින්ම අපිට ලැබෙන දත්තය 2, 3 බලය. 2 සිට 3 දක්වා යාමේදී පහළට W. අපි ප්‍රත්‍යාබල සටහනේ ලකුණු කරලා තියෙනවා.
2 සිට 3 දක්වා යාමේදී පහළට W බලයක්. ඊළඟට D වටා වාමාවර්ත සලකනකොට ලැබෙන්නේ 3 4. ඔය දරුවන්ට පේනවා 3 4 ආනතිය මොකක්ද? මෙතන 30යි, මෙතන 30යි. ඒ ආනතියන් දෙක පාවිච්චි කළාම මෙතන 60යි. එතකොට මේ 3 4 දණ්ඩ තිරසට අංශක 30ක් ආනතයි. 3 4 අවකාශ දෙක වෙන වෙන CD දණ්ඩ තිරසට නම් අංශක 30ක් ආනතයි, සිරසට නම් අංශක 60ක් ආනතයි. මෙතන 30ක් වෙනවා. එතකොට 3 4 තිරසට 30ක් ආනතයි. නමුත් අපි මේ දණ්ඩේ ක්‍රියාත්මක වන බලයේ දිශාව ඉහළටද පහළටද දන්නේ නැහැ. කියන්නේ ආතතියක්ද තෙරපුමක්ද දන්නේ නැහැ. ඒ නිසා අසම්පූර්ණ තිත්‍රේඛාවක් අපි අඳ ගන්නවා 3 4 මේ දිශාවට ආනතයි තිරසට 30ක්. 3 සිට 4ට යාමේදී තිරසට 30ක් ආනතයි 4 ඉහළද පහළද 4 ලක්ෂය තියෙන කියලා අපි තවම දන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් 4 2 සලකන්න. 4 සිට 2 දක්වා යාමේදී දී සංදිය වඩා වාමාවර්ත. 4 සිට 2 දක්වා යාමේදී එම දණ්ඩ තිරසට 60ක් ආනතයි. නැත්තම් සිරසට 30ක් ආනතයි. තිරසට 60ක් හෙවත් සිරසට 30ක්. 4 සිට 2 දක්වා යාමේදී නම් 2 4 තියෙන ආකාරය හොයාගන්න 2 හරහා සිරසට 30ක් ආනත රේඛාවක් ඇඳලා. එතකොට අපිට ඉතා පහසුවෙන් පේනවා 3 සිට තිරසට 30ක් ආනත රේඛාව මේ දණ්ඩ සහ 2 සිට සිරසට 30ක් ආනත රේඛාව AD දණ්ඩ. එම රේඛා දෙක ඡේදනය වෙනවා මෙම ලක්ෂයේදී. එමනම් 3 4 පිහිටිය යුත්තේ පහළ දිශාවටයි. 4 ලක්ෂය මෙතන විය යුතුයි. 3 4 පහළට බැවින් අපි D සංදිය වටා සලකන්නේ. එමනම් 3 4 පහළට බැවින් මෙතන බලය යොමු වෙන්න ඕනේ පහළ දිශාවට. ඒක අනිත් සමාන හා ප්‍රතිවිරුද්ධ ඊතලය යොමු වෙන්න ඕනේ ඉහළ දිශාවට. ඊළඟට 4 2 4 සිට 2 දක්වා යාමේදී 4 සිට 2 දක්වා යාමේදී අපිට දිශාව ලැබිලා තියෙනවා ඉහළට. අපි දැන් සලකලා තියෙන D සංදිය එහෙමනම් 4 සිට 2 දක්වා යාමේදී ඉහළ දිශාවට සම්පූර්ණ වෙන්න ඕන රූපය. එම නිසා බලයේ දිශාව ඊතලයකින් ලකුණු වෙන්න ඕනේ ඉහළ දිශාවට. සමාන හා ප්‍රතිවිරුද්ධ අනෙක් බලය අනෙක් කෙළවරේ ලකුණු වෙන්න ඕනේ පහළ දිශාවට. එතකොට අපිට පේනවා CD දණ්ඩයේ තියෙන්නේ ආතති බලයක්, AD දණ්ඩයේ තියෙන්නේ තෙරපුම් බලයක්. අපි තවම මේ බල දෙකෙහි විශාලත්ව දන්නේ නැහැ. ගුණාංග වශයෙන් හොයාගත්තා ආතතියක් සහ තෙරපුමක් කියලා. ඊළඟට අපිට පුළුවනි තවත් සංදියක් වෙත යොමු වෙන්න. 3 1 3 1 B වට සැලකීමේදී 3 මේ අවකාශය 1 මේ පැත්තේ අවකාශය B සංදිය වටා වාමාවර්තව B වටා වාමාවර්තව සලකනකොට 3 1 පහළට 3W බෙදීම 2යි. 3 1 පහළට 3W බෙදීම 2යි. මා මෙහිදී ওই දරුවන්ට ඉතා අවධාරණයෙන් මතක් කර සිටිනවා. ওই දරුවෝ මේ රූපය ප්‍රත්‍යාබල සටහන අඳිද්දී ඉතා නිවැරදිව මේ පරිමාණයන් ගත යුතුයි. W බලය සඳහා අපි යම්කිසි සෙන්ටිමීටර් හෝ මිලිමීටර් ප්‍රමාණයක් ගත්තා නම් එම ප්‍රමාණය මෙතන තියෙනවා 3W බෙදීම 2 කියන්නේ එමෙන් එකහමාරක ගුණයක්. ඒතර උදාහරණයක් වශයෙන් මෙතනට අපි සෙන්ටිමීටර් 10ක් ගත්තා නම් මෙතන තියෙන්න ඕනේ ඒ වගේ එකහමාරක් දෙකෙන් 3ක් කිව්වම සෙන්ටිමීටර් 15ක්. උදාහරණයක් වශයෙන් මේක සෙන්ටිමීටර් 10ක් නම් මේක සෙන්ටිමීටර් 15ක් වශයෙන් පැවතිය යුතුයි. ඒ පරිමාණයන් අපි නිවැරදිව ගත්තේ නැත්නම් අපිට ප්‍රත්‍යාබල සටහනෙන් සමහර අංක අතර දිශාවන් ලැබෙන්න ඕන දිශාවට විරුද්ධ දිශාව ලැබෙන්න පුළුවන්. ඒතර යම්කිසි අංක දෙකක් අතර දිශාව වෙනස් වෙනවා කියන්නේ ප්‍රත්‍යාබලයේ ආතතිය තෙරපුම කියනක වෙනස් වෙනවා. ප්‍රත්‍යාබලයක දිශාව වෙනස් වෙච්ච ගමන් ආතති හෝ තෙරපුම් ගුණාංගය වෙනස් වෙනවා. ඒ නිසා ඊටා පිරිසිදුව පැහැදිලිව පරිමාණයන් ගත යුතුයි සහ කෝණ නිවැරදිව ගන්න හැකි තාක් උත්සාහ කරන සෑම විටම. එහෙමනම් 3 සිට 1 දක්වා යාමේදී පහළට 3W බෙදීම 2යි. ඊළඟට අපිට පේනවා B වටා 1 5. 1 5 දණ්ඩ තිරස්ව තියෙන්නේ. එහෙනම් 1 සිට 5 දක්වා යාමේදී තිරස් බලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දිශාව දන්නේ නැහැ. 1 සිට 5 දක්වා යාමේදී තිරස් බලයක් ක්‍රියාත්මක වෙනවා. දිශාව අපි මේ පැත්තටද එහා පැත්තටද ඒ කියන්නේ වමටද දකුණටද කියලා දන්නේ නැහැ. අසම්පූර්ණ රේඛාවක් ඇඳ ගන්නවා ඒ නිසා අපි. 1 සිට 5 දක්වා යාමේදී අසම්පූර්ණ රේඛාවක් ඇඳගත්ත බලයේ දිශාව දන්නේ නැති නිසා. ඊළඟට අපිට පේනවා 5 3. 5 3 දකුණට ඇලවෙලා තියෙනවා තිරසට 60ක්. මෙතන 60ක් වෙනවා. 5 3
තිරසට 60ක් එහෙම නැත්නම් සිරසට 30ක්. 3 කියන ලක්ෂය මෙතන තියෙන නිසා 5 3 මේ පැත්තටම ආනතියක් එන්න ඕනේ තිරසට 60ක්. එතකොට ඉතා පැහැදිලිව පේනවා 3 කියන ලක්ෂය හරහා මෙවැනි රේඛාවක් ඇඳෙන්න ඕනේ දකුණට ඇලවෙච්ච. මෙතන 60ක් නිසා. ඔය තියෙන මේ රේඛාව. රේඛා දෙකම තවම අසම්පූර්ණයි. ඒ කියන්නේ අපි දිශාවන් දන්නේ නැහැ. නමුත් දැන් අපිට පේනවා 1 සිට 5 දක්වා යාමේදී මේ පැත්තට තියෙන දිශාව. එහෙනම් 5 මෙතන විය යුතුයි. එතකොට 1 5 වමට කියන්නේ B වටා සැලකීමේදී මෙතන වමට ඊතලයක් ලකුණු වෙන්න ඕනේ. සමාන හා ප්‍රතිවිරුද්ධව දණ්ඩේ අනිත් කෙළවරේ අනිත් ඊතලයේ ලකුණු වෙන්න ඕනේ. ඊළඟට 5 3 තිරසට 60ක් ආනතව උඩු දිශාවට යොමු වෙලා තියෙනවා. 5 3 උඩ දිශාවට වෙන්න ඕනේ. ප්‍රත්‍යබල සටහන සම්පූර්ණ වෙනවා. මෙතන අපි දිශාව ලකුණු කරගමු. සමාන හා ප්‍රතිවිරුද්ධව අනිත් කෙළවරේ ඊතලයේ ලකුණු වෙන්න ඕනේ. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ AC දණ්ඩ පමණයි. එක දණ්ඩයි තියෙන්නේ. ඉතා පැහැදිලිව පේනවා AC දණ්ඩෙන් දෙපස අවකාශ දෙක 4 සහ 5. AC දණ්ඩෙන් දෙපස අවකාශ දෙක 4 සහ 5. නමුත් දරුවනි පැහැදිලිව තේරුම් ගන්න ඒ වටා සැලකුවොත් අංක පිළිවෙල වෙන්නේ වාමාවර්ත වයාමේදී 4 5. ඒ වටා වාමාවර්තව 4 5. නමුත් අපි C ලක්ෂය සැලකුවොත් C වටා වාමාවර්ත වයාමේදී අංක පිළිවෙල වෙන්නේ 5 4. ඒ වටා නම් 4 5, C වටා නම් 5 4. එතකොට අපි ඒ වටා සැලකුවොත් 4 5. ඒ ලක්ෂය වටා 4 5 එන්නේ 15ට. 4 5 15ට නිසා 15ට ඊතලයක් ලකුණු වෙනවා. සමාන හා ප්‍රතිවිරුද්ධව ඉහළට ඊතලයක් ලකුණු වෙනවා. යම්කිසි දරුවෙක් මෙතන C වටා සැලකුවොත් එතකොට 5 4 සැලකීමේදී ඉහළට ලැබෙන නිසා මෙතන ඊතලය ඉහළට ලැබෙනවා. එහෙමනම් කුමන සංදිය ගත්තත් ඒක නිවැරදිව ලැබෙනවා. එතකොට දැන් අපි සියලුම බල ටික විශාලත්වයෙන් තොරව දැනට ගුණාංග වශයෙන් ආතති හෝතරපම් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රත්‍යබල සටහන භාවිතා කරමින් මේ ආතති තෙරපුම් බලවල විශාලත්ව ගණනය කිරීමයි. ඒ කියන්නේ ප්‍රත්‍යබල සටහනේ නොදන්නා පාදවල දිග විශාලත්ව වශයෙන් ගණනය කිරීමයි. මේ ප්‍රත්‍යබල සටහන ඇඳීමට ලකුණු 30ක් අපිට හිමි වෙලා තියෙනවා. මේ තියෙන්නේ ප්‍රත්‍යබල සටහන. දැන් අපි පියවරෙන් පියවර මේකේ නොදන්නා පාද ටිකෙහි විශාලත්වයන් හොයා ගන්නට උත්සාහ කරමු. පළමුවෙන්ම අපි 1 3 5 ත්‍රිකෝණය සැලකුවොත් 1 3 5 ත්‍රිකෝණයේ ඍජු කෝණී ත්‍රිකෝණයක් එක පාදයක් දන්නවා එක කෝණයක් දන්නවා. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක එක පාදයක් හා එක කෝණයක් දන්නවා නම් ඉතා පහසුවෙන් sin cos හෝ tan අනුපාත යොදා ගැනීමෙන් අපිට අනෙක් නොදන්නා පාද දෙකේ අගයන් හොයා ගන්නට පුළුවන්. පළමුවෙන් අපි tan 60 ලිව්වොත් tan 60 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදයේ අගය 3w බෙදීම 2යි බද්ධ පාදය ප්‍රත්‍යබල සටහනේ තියෙන අංක වශයෙන්ම මා සඳහන් කරලා තියෙනවා 1 5. එතකොට tan 60 අගය මූල 3යි tan 60 ආදේශ කිරීමෙන් අපිට 1 5 අගය ලබා ගන්නට පුළුවනි මූල 3w බෙදීම 2යි කියලා. 1 5 අගයේ විශාලත්වය මූල 3w බෙදීම 2යි. ඊළඟට අපි එම ත්‍රිකෝණයෙන්ම sin 60 සැලකුවොත් sin 60 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ අගය 3w බෙදීම 2යි කර්ණය 3 5 sin 60 අගයේ මූල 3 බෙදීම 2යි ආදේශ කළාම 3 5 අගයේ ලැබෙනවා මූල 3w කියලා. එතකොට එහෙනම් මේ පාදයේ විශාලත්වය මූල 3w. මේ ත්‍රිකෝණේ නොදන්නා පාද දෙක අපි හොයාගත්තා. ඊළඟට අපි 2 3 5 4 සමාන්තර ආශ්‍රය සැලකුවොත් 2 3 5 4 මේ රූපේ සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඒතර මේ සමාන්තර ආශ්‍රය සැලකුවොත් 4 5 පාදය මේ පාදය එම සමාන්තර ආශ්‍රයේ සම්මුඛ අනෙක් පාදයට සමාන වෙනවා 2 3ට 2 3 යගේ w බැවින් 4 5 යගේත් w ම වෙනවා. එහෙනම් මේ පාදයේ අගය අපිට හොයාගන්න පුළුවන් w කියලා. එලෙසම අනෙක් සමාන්තර පාද යුගලයේ සැලකුවොත් මේ සමාන්තර ආශ්‍රයේ 5 3 පාදයේ දැනට අපි දන්නවා 2 4 පාදයට විශාලත්වයෙන් එම අගයම වෙනවා. එහෙනම් 2 4 පාදයට 3 5 පාදයට සමාන වෙනවා. ඒකෙන් අපිට ලැබෙනවා 2 4 අගය මූල 3යි w කියලා. එහෙනම් දැන් මේ පාදයට අපි හොයාගත්තා. තව ඉතිරි වෙලා තියෙන්නේ අපිට 4 3 පාදය පමණයි. ඒකට අපිට පුළුවන් 2 3 4
ත්‍රිකෝණය සලකන්න. 2 3 4 ත්‍රිකෝණය සැලකුවාම 3 4 පාදය මේ පාදය 2 3 පාදයට සමාන වෙනවා. මොකද මේක සමදිපාදී ත්‍රිකෝණයක්. අපිට ඒක රාමු සැකිල්ලේ සටහනේ ලැබී තිබුණු තොරතුරු අනුව ලැබෙනවා. එතකොට මේ පාදයේ අගයත් W වෙනවා. එහෙමනම් දැන් අපි ප්‍රත්‍යබල සටහනේ නොදන්නා පාද සියල්ලේම අගයන් W ඇසුරෙන් හොයාගෙන ඉවරයි. ගැටලුවේ අවසානයේට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ හොයාගත්තා වූ ප්‍රත්‍යබලවල විශාලත්වය. ආතති හෝ තෙරපුම් බව අපි රූපේ ලකුණු කරලා තිබුණා. එකින් එක මේ ප්‍රත්‍යබල සටහනේ තියෙන ආතති හෝ තෙරපුම් අගයන් අපි රූපයට ගමු. 1 5 අවකාශ දෙක වෙන වෙන AB දණ්ඩ. 1 5 විශාලත්වය මූල 3යි W බෙදීම 2යි දණ්ඩේ අගය. ඊළඟට 3 5 BC දණ්ඩේ දෙපස අවකාශ දෙක. එතකොට 3 5 අපිට ලැබී තිබෙනවා මූල 3යි W මෙම දණ්ඩේ අගය. ඊළඟට AC දණ්ඩ සැලකුවොත් AC දණ්ඩේ දෙපස අවකාශ දෙක 5 සහ 4. එතකොට 5 4 W අගය මෙතනට ලැබෙනවා. ඊළඟට CD දණ්ඩේ දෙපස අවකාශ දෙක 3 4 3 4 W අගය ලැබෙනවා. අවසානයේ AD දණ්ඩේ දෙපස අවකාශ දෙක 2 4 2 4 මූල 3යි W මෙතනට ලැබෙනවා. නිතරම දණ්ඩක පවතින ආතතිය හෝ තෙරපුම ප්‍රත්‍යාබලය වෙන්නේ දණ්ඩක පවතින ආතතිය හෝ තෙරපුම කියන ප්‍රත්‍යාබලය වෙන්නේ එම දණ්ඩේ දෙපස අවකාශ දෙකෙහි අංක දෙක. දණ්ඩේ දෙපස අවකාශ දෙකෙහි අංක දෙකට අදාළව ප්‍රත්‍යබල සටහනේ තිබෙන විශාලත්වයයි. එහෙමනම් දැන් අපි සියලුම දඬුවල පවත්නා ප්‍රත්‍යබල ආතති තෙරපුම් වශයෙන් වෙන් කර දක්වමින් විශාලත්වය සමග ලබාගෙන තිබෙනවා. අපිට තිබෙන්නේ අවසාන පිළිතුර වශයෙන් එක් එක් දණ්ඩේ ආතතිය හෝ තෙරපුම වෙන වශයෙන් දක්වමින් පිළිතුර ඉදිරිපත් කිරීම පමණයි. අපි ඒ සඳහා සුපුරුදු පරිදි වගුව පාවිච්චි කරනවා දඬු ටික නම් කරලා තියෙන AB දණ්ඩ. AB දණ්ඩේ දෙපසට ඊතල යොමු වෙලා තිබෙන්නේ. එහෙමනම් තෙරපුමක් විශාලත්වය මූල 3යි W බෙදීම 2යි. AB දණ්ඩේ ආතතියක් නෙමේ තෙරපුමක් මූල 3යි W බෙදීම 2යි. ඊළඟට BC දණ්ඩ BC දණ්ඩේ ආතතියක් මූල 3යි W. BC ආතතියක් මූල 3යි W. AC දණ්ඩ AC දණ්ඩේ තෙරපුම W. AC දණ්ඩේ තෙරපුම W. CD දණ්ඩ CD දණ්ඩේ ආතතියක් W. AD දණ්ඩ AD දණ්ඩේ තෙරපුමක් මූල 3යි W. මේ තියෙන්නේ එක් එක් දණ්ඩේ ක්‍රියාත්මක වන ප්‍රත්‍යාබලය ආතති හෝ තෙරපුම් වශයෙන් වෙන්වෙන්ව දක්වමින් ඉදිරිපත් කරන්නා වූ අවසාන පිළිතුරයි. මෙතනින් අපේ ගැටලුවේ පිළිතුර අවසාන වෙනවා. මේ සඳහා අපිට ලකුණු ලැබී තිබුණා 50ක්. මම මේ ලකුණු ලැබීමේ පිළිවෙල ඔබට කලිනුත් සඳහන් කළා. හැබැයි ඒක සෑම ගැටලුවක් සඳහාම නෙමෙයි. බොහෝ විට ලකුණු ලැබෙන්නේ විශාලත්වය කියන අගයට ලකුණු 5ක් සහ ආතතිය හෝ තෙරපුම කියන ගුණාංගයට ලකුණු 5ක්. මෙතන තියෙනවා අපිට අඥාත දඬු 5ක්. එතකොට දඬු 5ට ආතතිය හෝ තෙරපුම වශයෙන් ගුණාංග 5ක් ලැබෙනවා. විශාලත්ව වශයෙන් පිළිතුරු 5ක් ලැබෙනවා. විශාලත්ව 5යි ආතති තෙරපුම් ගුණාංග 5යි පිළිතුරු 5ව 10කට ලකුණු 50ක් හිමි වී තිබෙනවා. එහෙමනම් දරුවනි අපි මේ අවසන් කරන්නේ එම විභාග ගැටලුවේ අවසාන පිළිතුරයි. ඊළඟට අපි බලමු මේ ආකාරයෙන්ම අපිට ලැබී තිබුණු තවත් විභාග ගැටලුවක් පිළිබඳව. 2014 අපිට ලැබී තිබුණු විභාග ගැටලුව ඒකෙත් ඉතා පැහැදිලිව රාමු සැකිල්ලේ රූපය අපට සපයලා තිබෙනවා. මේ රාමු සැකිල්ල දැකපු ගමන් ඔබට පේනවා මේක සමමිතික නොවන රාමු සැකිල්ලක්. මොකද හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි සමමිතිකත්වය බිඳී යනවා ජ්‍යාමිතියෙන් මේ මැද්දෙන් යොදා තිබෙන BD දණ්ඩ නිසා. ඊට අමතරව P හා Q වෙනස් බල දෙකක් නිසා සමමිතියෙන් බැහැරට යනවා. එහෙමනම් අපි මේ රූපේ තොරතුරු ටික බලමු. අන්තවලදී සුමට සංදි කළ AB AD BC BD හා CD සැහැල්ලු දඬු 5ක රාමු සැකිල්ලක් රූපයෙන් අපිට ලැබිලා තියෙනවා. A හා B හිදී පිළිවෙලින් නිව්ටන් 60ක් 120ක් A හා B හිදී නිව්ටන් 60ක් 120ක් බාර යොදා තිබෙනවා. AB හා CD දඬු තිරස්ව පවතිනවා. AB CD
රාමු සැකිල්ල සිරස්තලයක පවතින්නේ සමතුලිතව තබා ඇත්තේ පිළිවෙලින් C හා D හිදී යෙදූ P නිව්ටන් හා Q නිව්ටන්. C හිදී P නිව්ටන්, D හිදී Q නිව්ටන් බල දෙකක් යොදලා රාමු සැකිල්ල සිරස්තලයක සමතුලිතතාවය පවත්වා ගන්නවා. බෝවංකනයේ යෙදීමෙන් ප්‍රත්‍යබල සටහනක් අඳින්න එනයින් දඬු පහෙම ප්‍රත්‍යබල ආතති තෙරපුම් වශයෙන් දක්වමින් හොයන්න. ඒතර මෙතනදී අපිට සපයා තිබෙන සැකිල්ලේ දඬු පහක් තිබෙනවා. අපිට තියෙන්නේ දඬු පහේ පවතින ප්‍රත්‍යබල ආතති හෝ තෙරපුම් වශයෙන් වෙන වෙන ලබා ගැනීමයි. එhmenan අපි සුපුරුදු පරිදි මුලින්ම රූපයේ ජ්‍යාමිතිය බලමු. සපයා ඇති කෝණ තියෙනවා. මේ ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් බව පැහැදිලි. ABCD රූපයේ ත්‍රපීසියමක් වෙනවා. මේ කෝණය 60යි. මෙතනත් තිරස් පාදය හා මෙම ආනත AD පාදය අතර 60යි. එහෙමනම් මේ ත්‍රපීසියමේ සමමිතිකත්වයක් සලකන්න පුළුවන් මැද පාදය ඉවත් කරලා සැලකුවාම ත්‍රපීසියම. ඒතර ත්‍රපීසියමේ AD පාදය අපි 2a කියලා ගත්තොත් මෙතනදී කිසිම පාදයක දිග අපිට සපයලා නැහැ. ඒ නිසා අපිට පුළුවනි අපි කැමැති පාදයක දිගක් යොදා ගන්න කැමැති අඥාතගයක් වශයෙන්. නමුත් ඒක ගැටලුවට බලපෑමක් වෙන්නේ නැහැ සමීකරණයේදී ඉවත් වෙනවා ගූර්ණ ගැනීමේදී. එහෙනම් අපි AD දණ්ඩේ දිග 2a කියලා සැලකුවොත් එතකොට ත්‍රපීසියමේ අනෙක් විරුද්ධ පාදයේ BC පාදයට 2aම වෙනවා. එතකොට මෙතන කෝණය 30ක් වෙනවා. මොකද මේ දණ්ඩ ඒකාන්තර කෝණ අනුව සැලකීමෙන් මේ 30 මෙතනට අපිට යොදා ගන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණය ADB ත්‍රිකෝණය සමදිපාදී ත්‍රිකෝණයක් වෙනවා. ඒ නිසා මේ පාදයේ 2a වෙනවා. දැන් අපි යොදාගත්තු 2a අඥාතය අසුරින් පාද කීපයක දිගවල් අපි ලකුණු කරගෙන තියෙනවා. එතකොට මේ පාදයේ 4a උනේ කොහොමද කියලා බලමු. මෙතන 2a මෙම පාදයේ තිරසට විභේදනය කළොත් 2a cos 60ක් වෙනවා. මෙම කොටස පමණක්. BC පාදයේ තිරසට විභේදනය කළොත් 2a cos 60ක් වෙනවා. AD පාදයක් තිරසට විභේදනය කළොත් 2a cos 60ක් වෙනවා. 2a cos 60ක් කියන්නේ cos 60 භාගයයි. එහෙනම් 2a වරක් භාගය කියන්නේ මෙම ප්‍රමාණය a වෙනවා. මැද කොටස 2a බැවින් මුළු පාදය 2aට මෙතනින් a ප්‍රමාණයක් සහ මේ පැත්තෙන් a ප්‍රමාණයක් එකතු වෙනවා. 2a දන 2a 4a වෙනවා. CD තිරස් පාදයේ දිග 4a. දැන් අපි පද්ධතියේ සිරස් සමතුලිතතාවය සැලකුවොත් සිරස්ව ඉහළට තියෙනවා P හා Q බල දෙක, සිරස්ව පහළට තියෙනවා 60 සහ 120 බල දෙක. එhmenan P ධන Q සිරස්ව ඉහළට පවතින බලවල එකතුව සිරස්ව පහළට පවතින බලවල එකතුවට සමාන වෙනවා. එතනින් අපිට P හා Q ඇතුළත් එක් සමගාමී සමීකරණයක් ලැබෙනවා. P හා Q අඥාත දෙකක් බැවින් අපිට තවත් සමීකරණයක් අවශ්‍ය වෙනවා. අපි ඒ සඳහා යම් ලක්ෂයක් වටා ගූර්ණ ගමු. D ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් D හරහා ක්‍රියාත්මක වන Q බලය ගූර්ණ සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ඇතුළත් වන අඥාතය P පමණයි. එහෙමනම් D වටා ගූර්ණ ගැනීමෙන් අපිට පුළුවන් P අගය හොයාගන්න. එම P අගය මුල් සමීකරණයට ආදේශ කිරීමෙන් Q අගය ලබා ගන්න පුළුවන්. එතකොට D වටා ගූර්ණ ගැනීමේදී P බලය දක්ෂිනාවර්ත ගූර්ණයක් ලබා දෙනවා. 60 සහ 120 බල දෙක වාමාවර්ත ගූර්ණ ලබා දෙනවා. P බලයට ලම්බ දුර 4a P බලයට ලම්බ දුර 4a වෙනවා. 60 කියන බලයට ලම්බ දුර මා ඔබට මුලින් සඳහන් කළා. 60 කියන බලයේ ක්‍රියාරේඛාව සිරස්ව ගියාම 2a cos 60 ප්‍රමාණයක් ලැබෙනවා. 60 කියන බලයට 2a cos 60යි කියන්නේ a 120 බලයට මෙතනට දුර a ක්‍රියාරේඛාව සිරස්ව සැලකීමේදී D හි සිට 120 බලයේ ක්‍රියාරේඛාවට ලම්බ දුර 3a ප්‍රමාණයක් ලැබෙනවා. එහෙමනම් ගූර්ණ සමීකරණය මේ ආකාරයෙන් ලැබෙනවා. මේකේ a පොදු සාධකයේ වශයෙන් ඉවත් වුණාම අපිට p අගය ලබා ගන්න පුළුවනි 105ක් වශයෙන් ලැබෙනවා. p අගය 105යි. එහෙමනම් පළවෙනි සමීකරණයට එම අගය ආදේශ කළාම q අගය අපිට ලබා ගන්න පුළුවන් 75ක් වශයෙන්. q අගය 75යි. p අගය 105යි. q අගය 75යි. දැන් දරුවනි අපි රාමු සැකිල්ලේ තියෙන අඥාත බල දෙක හොයාගෙන ඉවරයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ මෙම රාමු සැකිල්ල සඳහා
අවකාශ අංකණය කර ගැනීමෙන් බෝ අංකණය යෙදීමෙන් ලබා ගන්නා ප්‍රත්‍යබල සටහන සඳහා යොමු වෙනවා. මෙතනදී P හෝ Q අගයක් හොයාගත්තට අපිට ලකුණු 10ක් හිමි වෙලා තිබුණා. මේ තියෙන රූපය මම අවකාශ ලකුණු කරගන්නවා 1 2 3 4 5 6 වශයෙන් අවකාශ ලකුණු කිරීම ඔබට කැමති පිළිවෙලකට අංක යොදන්න පුළුවන්. නිවැරදිව අංක සැලකීමයි කෙරෙන්න ඕනේ. එහෙමනම් අපි මෙතන මුලින්ම ප්‍රත්‍යබල සටහන අඳින්න ආරම්භ කරමු A සංදියෙන්. මොකද A සංදියේ අපිට තියෙන්නේ දත්තයක් දන්නා බලයක් සහ නොදන්නා බල දෙකයි. නොදන්නා බල දෙකක් තියෙනවා නම් එම සංදියෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්. එහෙමනම් අපි ප්‍රත්‍යබල සටහන A සංදියෙන් ආරම්භ කිරීමේදී A වටා වාමාවර්තව සලකනකොට මුලින්ම අපිට හම්බ වෙන්නේ 1 2 කියන පහළට ක්‍රියාත්මක වන්නා වූ දන්නා බලය. 1 සිට 2 දක්වා යාමේදී පහළට නිව්ටන් 60ක් යොමු වෙලා තියෙනවා. 1 2 පහළට 60යි. මම ඊට පෙරත් ඔබට සඳහන් කළා ප්‍රත්‍යබල සටහනේ අපි කොයි වෙලාවකවත් ඊතලය යොදන්නේ නැහැ පහළට හෝ ඉහළට හෝ වෙනත් දිශාවක් දැක්වීමට. මොකද වෙනත් සංදියක් වටා සැලකීමේදී මේක 2 1 ඉහළට වශයෙන් සලකන්නටත් අපිට සිද්ධ වෙයි. ඒ නිසා ප්‍රත්‍යබල සටහනේ ඊතල ලකුණු කිරීමක් කරන්න එපා විශාලත්වයේ පමණක් ලකුණු කරන්න. එහෙමනම් ඒ වටා සැලකීමේදී 1 2 පහළට 60යි ඊළඟට අපිට තිබෙනවා 2 5 මෙතන තිරසට 60ක් ආනතයි දකුණට ඇලවෙලා 2 5 දකුණට ඇල වූ තිරසට 60ක් එහෙම නැත්නම් සිරසට 30ක් ආනත රේඛාවක්. මේ තියෙන්නේ 2 සිට 5 දක්වා යාමේදී තිරසට 60ක් ආනත දකුණට ඇල වූ රේඛාවක්. හැබැයි අපිට තාම ඊතලයක් නැහැ මෙතන ඉහළට හෝ පහළට. එම නිසා දිශාව ඉහළටද පහළටද අපි දන්නේ නැති නිසා අසම්පූර්ණ තිත් රේඛාවක් ඇඳගත්තා. ඊළඟට අපිට පේනවා පහ එක තිරස් වෙන්න ඕනේ. එක ලක්ෂය මෙතන පවතින බැවින් ඉතා පහසුවෙන් අපිට පහ හඳුනා ගන්න පුළුවන්. පහ එක තිරස් වෙන නම් පහ මේ හරියෙන් පැවතින්න ඕනේ. තියෙන පහ එක තිරස් වීම සඳහා. එතකොට 2 සිට 5 දක්වා යාමේදී අපිට ලැබෙන්නේ උඩු දිශාව. එහෙනම් 2 සිට 5 උඩට ඊතලයක් යොමු වෙන සමාන හා ප්‍රතිවිරුද්ධව අනෙක් ඊතලයේ අනිත් කෙළවරේ යොමු වෙනවා. ඊළඟට 5 1 වමට දිශාගත වෙලා තියෙනවා. 5 සිට 1 දක්වා යාමේදී වම් පැත්තට ලකුණු වෙන්න ඕනේ බලයේ දිශාව. දණ්ඩයේ අනෙත් කෙළවරේ අනෙක් සමාන හා ප්‍රතිවිරුද්ධ ඊතලයේ ලකුණු වෙන්න ඕනේ. දැන් අපි A සංදියට අදාළ ප්‍රත්‍යබල සටහන සම්පූර්ණ කරලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් වෙනත් සංදියක් කරා යොමු වෙන්න. D සංදියට ගියොත් නොදන්න බල දෙකයි තියෙන්නේ. මේක දැන් දන්නවා. ඒ නිසා D සංදියට ගියාම 2 සිට 3 දක්වා යාමේදී වාමාවර්තව 2 3 ඉහළට 75ක්. 2 සිට 3 දක්වා යාමේදී ඉහළට 75ක් ලකුණු වෙන්න ඕනේ. දැනට ලකුණු වෙලා තියෙනවා 60ක්. එමනම් පහසුවෙන් අපිට මෙතන 15ක් හොයාගන්න පුළුවන් 75 වෙන්න. 2 3 ඉහළට 75යි. ඊළඟට 3 6 තිරස් විය යුතුයි. හැබැයි අපිට ඊතලයක් නැහැ. ඒ නිසා 3 6 වමටද දකුණටද කියලා අපි දන්නේ නැති නිසා අසම්පූර්ණ තිත් රේඛාවක් ඇඳ ගන්නවා 3 සිට 6 දක්වා යාමේදී. 3 6 වමට හෝ දකුණට පැවතිය හැකියි. ඊළඟට 6 5 6 5 දැනට අපිට 5 කියන ලක්ෂ්‍ය තියෙනවා. 6 5 තිරසට 30ක් ආනතයි දකුණට ඇල වූ රේඛාවක්. 6 5 5 ලක්ෂ්‍ය මෙතන නිසා 6 ලක්ෂ්‍ය අපිට හොයාගන්න පුළුවන් දකුණට ඇල වූ රේඛාවක් වශයෙන් අසම්පූර්ණ රේඛාවක් නිර්මාණය වෙනවා තිරසට 30ක් ආනතෝ. එතකොට රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය වශයෙන් මෙතන අපිට ලැබෙනවා අනෙත් අංකය 6. එතකොට 3 සිට 6 දක්වා යොමු වෙන්නේ දකුණට. එමනම් අපි දැන් ඉන්නේ D සංදිය වටා 3 සිට 6 දක්වා දකුණට දිශාව ඊතලයක් යොමු වෙන්න ඕනේ. සමාන ප්‍රතිවිරුද්ධ අනෙත් ඊතලය යොමු කරගන්න. ඊළඟට 6 5 පහළට බව අපිට පේනවා ප්‍රත්‍යබල සටහනෙන්. ඒ රේඛාව සම්පූර්ණ කරගමු. 6 සිට 5 දක්වා යාමේදී පහළට දිශාව ලකුණු වෙනවා. සමාන හා ප්‍රතිවිරුද්ධ ඊතලයේ ලකුණු වෙනවා. දැන් අපිට තියෙන්නේ තවත් එකම එක අඥාත දණ්ඩක් පමණයි. ඊළඟට අපිට පුළුවනි C සංදිය හෝ B සංදිය සලකන්න. C සංදිය සැලකුවොත් වාමාවර්තව බලන ලකුණු වෙච්ච එක හරිද කියලා 6 සිට 3 6 සිට 3 වමට ඊතලයක්. 6 3 වමට. ඊළඟට 3 4 3 සිට 4 දක්වා යාමේදී ඉහළට 105ක්. 3 4 ඉහළට 105ක් ලකුණු වෙන්න ඕනේ. මම නැවතත් මතක් කරනවා
පරිමාණය නිවැරදිව ලකුණු කරගන්න. එතකොට 3 4 ඉහළට 105යි ඊළඟට 4 6 යා කරන්න පමණයි අපිට තියෙන්නේ. මොකද 4 ලක්ෂයත් 6 ලක්ෂයත් රූපයේ තියෙන නිසා. එහෙනම් 4 6 ලැබෙනවා පහළ දිශාවට. තිරසට 60ක් එහෙම නැත්නම් සිරසට 30ක් ආනතයි. එතකොට 3 4 ඉහළ දිශාවට දත්ත්‍ය වශයෙන් පවතිනවා. ඊළඟට 4 6 පහළ දිශාවට යොමු වෙලා තිබෙනවා. ඊතලයේ ලකුණු කරගත්ත පහළ දිශාවට සමාන ප්‍රතිවිරුද්ධ ඊතලයේ ලකුණු කරගත්ත. ඔන්න දැන් අපි රාමු සැකිල්ලේ තියෙන සියලුම දඬුවල ප්‍රත්‍යාබල ආතති හෝ තෙරපුම් වශයෙන් වෙන් කරලා දක්වලා තියෙනවා ගුණාංගය. නමුත් තවම විශාලත්වය දන්නේ නැහැ. එතකොට ඔබ දන්නවා දැන් විශාලත්වය හොයාගන්නේ කොහොමද? මේ ප්‍රත්‍යාබල සටහනේ තිබෙන එක් එක් අංක අතර තියෙන පාදවල දිග විශාලත්වය වශයෙන් හොයාගන්න ඕනේ තියෙන දත්ත ටික පාවිච්චි කරලා. එහෙමනම් අපි දැන් සලකමු ප්‍රත්‍යාබල සටහන ආතති හෝ තෙරපුම් වල විශාලත්වය සොයා ගැනීම සඳහා. ප්‍රත්‍යාබල සටහන ඇඳීමට අපිට ලකුණු 30ක් හිමි වෙලා තියෙනවා. දැන් අපි ප්‍රත්‍යාබල සටහනේ 1 2 5 ත්‍රිකෝණය සැලකුවොත් 1 2 5 ත්‍රිකෝණයේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ඊට අමතරව තව කෝණයක් දන්නවා එක් පාදයක විශාලත්වය දන්නවා. එහෙමනම් අපි cos 30 සැලකුවොත් cos 30 බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ 60යි කර්ණය 2 5 cos 30 අගයේ මූල 3 බෙදීම 2යි සමානයි 60 බෙදීම 2 5. එතනින් අපිට 2 5 අගයේ ලැබෙනවා හරස් ගුණ කිරීමෙන් 120 බෙදීම මූල 3ක්. 2 5 අගයේ 120 බෙදීම මූල 3යි. මාමය කුඩා සුළු කිරීමකට ලක් කරලා තියෙනවා 120 40 වැඩි කිරීම 3 වශයෙන් සඳහන් කරලා ඊළඟට මේ 3 ඉලක්කම මූල 3 වැඩි කිරීම මූල 3 වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඔබ ඉතා හොඳින් දන්නා කුඩා සුළු කිරීම. එතකොට එක් මූල 3ක් අපිට ඉවත් කරන්න පුළුවන්. එතනින් අපිට 2 5 අගය ලැබෙනවා 40යි මූල 3ක් වශයෙන්. 2 5 අගය 40යි මූල 3යි. ඊළඟට නැවතත් අපිට පුළුවනි එම ත්‍රිකෝණයම සලකලා tan 30 සැලකීමෙන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදයේ 1 5 බද්ධ පාදයේ අගය 60යි tan 30 අගය 1 8 මූල 3යි යෙදීමෙන් 1 5 අගය අපිට ලබා ගන්න පුළුවනි 60 බෙදීම මූල 3ක් වශයෙන්. මෙතන හරස් ගුණ කිරීමෙන් 1 5 60 බෙදීම මූල 3යි. පෙර සිදු කරපු සුළු කිරීමම මෙතනදිත් අපි කරලා තියෙනවා 60 20 වැඩි කිරීම 3ක් වශයෙන් සලකන්න පුළුවනි. නැවත මේ තුනේ ඉලක්කම මූල 3 වැඩි කිරීම මූල 3 වශයෙන් සලකන්න පුළුවනි. එතකොට එක් මූල 3ක් ඉවත් වෙලා 1 5 අගය අපිට ලැබෙනවා 20යි මූල 3ක් වශයෙන්. 1 5 දණ්ඩේ ප්‍රත්‍යාබලය. දැන් මේ ත්‍රිකෝණයේ පාද දෙක අපි හොයලා ඉවරයි. ඊළඟට අපි 3 4 6 ත්‍රිකෝණය සැලකුවොත් 3 4 6 ත්‍රිකෝණය යලිත් ඍජු කෝණී ත්‍රිකෝණයක් තව කෝණයක් සහ පාදයක් දන්නවා. tan 30 ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය 3 6 බද්ධ පාදයේ අගය 105යි tan 30 එක බෙදීම මූල 3යි හරස් ගුණ කිරීමෙන් 3 6 ලැබෙනවා 105 බෙදීම මූල 3ක් වශයෙන්. පෙර සුළු කිරීමම යලිත් සිද්ධ කරලා තියෙනවා 105 35 වැඩි කිරීම 3 වශයෙන් සලකලා මූල 3 ඉවත් කරලා තියෙනවා. එතනින් අපිට 3 6 අගය ලැබෙනවා 35යි මූල 3ක් වශයෙන්. 3 6 මේ පාදයේ විශාලත්වය 35යි මූල 3යි. යලිත් අපිට එම ත්‍රිකෝණයම සලකලා මේ කර්ණය 4 6 ලබා ගන්න පුළුවනි. cos 30 බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ 105යි කර්ණය 4 6 cos 30 මූල 3 බෙදීම 2යි 4 6 ලැබෙනවා 105 වැඩි කිරීම 2 බෙදීම මූල 3 පෙර පරිදිම සුළු කිරීම කරලා තියෙනවා 4 6 අගය ලැබෙනවා 70යි මූල 3ක් වශයෙන් මේ පාදය 70යි මූල 3යි. දැන් අපිට ඉතිරි වෙලා තියෙනවා මෙන්න මේ කුඩා පාදය 5 6 පාදය හොයාගන්න. ඒ සඳහා අපිට මෙතන කුඩා ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනම සලකන්න සිද්ධ වෙනවා. මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන ලක්ෂයක් අපි සඳහන් කරලා නැහැ. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය වශයෙන් තියෙන 5 6 අපි මේ ත්‍රිකෝණය පැහැදිලිව සැලකුවොත් මේ තියෙන ත්‍රිකෝණය 5 6 කර්ණය මෙම විශාලත්වය නිව්ටන් 15ක් වෙනවා සිරස් පාදයේ 5 6 අපිට හොයාගන්න අවශ්‍යයි. මෙතන කෝණය 30ක් වෙනවා. එතකොට එම ත්‍රිකෝණයෙන් අපි sin 30 ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ අගය 15යි කර්ණය වෙන්නේ 5 6 sin 30 භාගයයි යෙදීමෙන් එතනදී අපිට ලැබෙනවා 5 6 අගය 30යි නිව්ටන් වශයෙන් 5 6 පාදයේ විශාලත්වය. එහෙනම් මෙතන අපිට 30යි නිව්ටන් සඳහන් කරගන්න පුළුවන්.
දැන් අපි සියලුම ප්‍රත්‍යාබල ටික විශාලත්ව වශයෙන් හොයලා ඉවරයි. අවසානයේ රාමු සැකිල්ලට ලකුණු කරගෙන අවසාන පිළිතුර ඉදිරිපත් කරමු. මේ තියෙන රාමු සැකිල්ල පෙර පරිදිම එක් එක් දණ්ඩයේ විශාලත්වය සහිත බලය රාමු සැකිල්ලේ ලකුණු කරගමු. 1 5 20යි මූල 3යි 2 5 40යි මූල 3යි දෙපැත්තේ අවකාශ දෙක 4 6 4 6 70යි මූල 3යි 3 6 35යි මූල 3යි ඒ ආදි වශයෙන් ප්‍රත්‍යාබල සටහනේ තියෙන සියලු බල ටික රාමු සැකිල්ලට ගත්තා. දැන් මේ රාමු සැකිල්ල ප්‍රයෝජනට ගනිමින් අවසාන පිළිතුරු ඉදිරිපත් කරමු. AB දණ්ඩයේ තියෙන ආතතියක් 20යි මූල 3යි. AD දණ්ඩයේ තියෙන ආතතියක් 40යි මූල 3යි. BC දණ්ඩයේ තියෙන ආතතියක් 70යි මූල 3යි. CD දණ්ඩයේ තියෙන තෙරපුමක් 35යි මූල 3යි. අවසාන වශයෙන් BD දණ්ඩයේ තියෙන ආතතියක් 30යි. මේ තියෙන දරුවනි එම ගැටලුවේ අවසාන පිළිතුර. මේ සඳහා අපිට ලකුණු 50ක් මා පෙර කී පරිදිම ලැබී තිබෙනවා. එහෙනම් මේ අපි අවසන් කළේ එම විභාග ගැටලුවේ අවසාන පිළිතුරයි. අද පාඩමේ අපි මුළුමනින්ම සාකච්ඡා කරන්නේ විභාග ගැටලු. එවනම් අපි තවත් විභාග ගැටලුවක් වෙත යමු. මේ තියෙන්නේ අපිට මේ පසුගිය අගෝස්තු මාසයේ ලැබුණු 2020 ලැබුණු ගැටලුව. ඔබට පාඩමේ මුල ඉඳන් අවධානයෙන් බැලුවොත් සමහර විට මතක තියෙන්නත් පුළුවන්. මෙම ගැටලුවම අපි පාඩමේ මුලදී විභාග ගැටලුව වලට පිවිසෙන්නට පෙර මුලින් සාකච්ඡා කළා මෙවැනිම ගැටලුවක්. ඒතර මේ ගැටලුවේ රූපය සපයලා තිබෙනවා, දඬු පිළිබඳ තොරතුරු සපයලා තිබෙනවා. ඉතා අවධානයෙන් පරිස්සමෙන් කියවන්න ගැටලුව. බාරයන් සපයලා තිබෙනවා. ඒහිදී පැහැදිලිව මතක් කරගන්න සුචලව අසව් කරලා තිබෙනවා. පෙර ගැටලුවේ නම් අසව්වක් තිබුණේ නැහැ. ඊළඟට දඬු දෙක නැත්නම් AB තිරස්ව පවත්වා ගන්නවා. එහෙම පවත්වා ගන්නේ කොහොමද? C හිදී සිරස්ව යොදන ලද P බලයක්. C හිදී සිරස්ව යොදන ලද P බලයක් මගින්. මේ තියෙන රූපයේ තියෙන සපයා ඇති භෞතික ගුණාංග ටික, මේ භෞතික ගුණාංග ටික සලකලා අපි ඊළඟ අදියරට යමු. W ඇසුරෙන් P යගේ සොයන්න කියලා අපිට කියලා තියෙනවා. බෝවංකනයේ භාවිතයෙන් ප්‍රත්‍යාබල හොයන්න. ඒ කියන්නේ පෙර සුපුරුදු ආකාරයටම ගැටලුව අහලා තියෙනවා අපි. මේ තියෙන රූපයේ A වල අසව්වක් තියෙනවා. ඔබට මතක ඇති අපි සන්ධිකල දඬු පාඩමේදීත් මේවා කතා කළා. අසව්වක අපි ප්‍රතික්‍රියා ලකුණු කරගන්නවා. ලම්බක ප්‍රතික්‍රියා සංරචකයක් xy දෙකම අඥාත. අපිට පුළුවනි A ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් xy දෙකම මගහරිමින් P ගේ විශාලත්වය ගන්න. A වටා දක්ෂිනාවර්ත ගූර්ණයක් W ගෙන් ලැබෙනවා. දක්ෂිනාවර්ත ගූර්ණයක් 2W ගෙන් ලැබෙනවා. P වලින් වාමාවර්ත ගූර්ණයක් ලැබෙනවා. ඒ වටා ගූර්ණ සමීකරණය සලකමු. ඒ සඳහා අපිට මේ දුර අවශ්‍ය වෙනවා. මේ දණ්ඩ 2a කියලා සැලකුවොත් සමපාද ත්‍රිකෝණ දෙකක් නිසා සියලුම දණ්ඩු 2a වෙනවා. සියලුම කෝණ 60ක් වෙනවා. මෙතන 30යි. එතකොට මේ පාදයේ දිග 2a cos 60ක් වෙනවා. මෙතන 2a cos 60ක් වෙනවා. 2w බලයට ලම්බ දුර අවශ්‍ය වෙන නිසා a සිට දැන් අපි ඒ වටා ගූර්ණ ගත්තොත් P බලයට වාමාවර්ත ගූර්ණය ලබා දෙනවා. ලම්බ දුර 3a වෙනවා. a ඊළඟට W බලයට ලම්බ දුර 2a වෙනවා. 2w බලයට ලම්බ දුර a වෙනවා. 2w බලයට a, w බලයට 2a. ඊටාම සරල ගූර්ණ සමීකරණයක්. මේ ගූර්ණ සමීකරණයෙන් අපිට p ගේ අගය ලබා ගන්න පුළුවන්. p ගේ අගය 4w බෙදීම 3යි. p ගේ අගය සඳහන් කරගත්තා. ඊළඟට අපි සිරස් සමතුලිතතාවය සැලකුවොත් y සිරස්ව ඉහළට P 4w බෙදීම 3 සිරස්ව ඉහළට අනෙක් බල දෙක සිරස්ව පහළට. ඉතා සරල සමතුලිතතාව පිළිබඳ සමීකරණයක්. P ධන y සමාන වෙනවා 3w ට. P ගේ අගය ආදේශ කිරීමෙන් y ගේ අගය ලබා ගන්න පුළුවනි 5w බෙදීම 3ක් වශයෙන්. y ගේ අගය 5w බෙදීම 3යි. ඊළඟට තිරස් සමතුලිතතාව සැලකුවාම කිසිදු වෙනත් බලයක් නැහැ x හැර. තිරස් බල තියෙන x පමණයි. එහෙනම් x ගේ අගය ශූන්‍ය විය යුතුයි. එමනම් x බිඳුවයි y ගේ අගය හොයාගත්තා, ලකුණු කරගත්තා. දැන් සියලුම අඥාත බල ටික අපි හොයාගෙන ඉවරයි. මේ ටික පාවිච්චි කරලා අපිට පුළුවන් දැන් බෝ අංකණයේ ප්‍රත්‍යබල සටහනට යන්න. මේ සඳහා අපිට ලකුණු 10ක් ලැබිලා තිබුණා. මේ සරල සමීකරණ දෙකක් ලියලා ගූර්ණය හා සමතුලිතතාවයෙන් ලබා ගන්නා පිළිතුරු වලට. අපි ලබාගත්තු පිළිතුරු ආදේශ කරමින් රූපේ නැවත සලකලා තියෙනවා. අංකණය කරගමු බෝ අංකණය සඳහා. ප්‍රත්‍යබල සටහන අපි C සංදියෙන් ආරම්භ කළොත්
1 සිට 2 දක්වා යාමේදී අපිට ලැබෙනවා ඉහළට 4w බෙදීම 3ක්. වාමාවර්තව යන්න ඕනේ. 1 2 ඉහළට 4w බෙදීම 3යි. ඊළඟට 2 6 දිශාව දන්නේ නැහැ තිරස්. එතකොට 2 6 වමට හෝ දකුණට විය යුතුයි. අපි අසම්පූර්ණ රේඛාවක් ඇඳ ගන්නවා 2 6. ඊළඟට 6 1 දකුණට ඇල වූ තිරසට 60ක්. 6 1 සීවට වාමාවර්තව 6 1 දකුණට ඇල වූ තිරසට 60ක රේඛාවක්. මේ තියෙන රේඛාව ඡේදන ලක්ෂයක් ලැබෙනවා. එහෙමනම් 2 6 6 1 වශයෙන් පැවතිය යුතුයි. දැන් ඔබට පැහැදිලි 2 6 දකුණට තියෙනවා. දකුණු කරගත්ත අනෙක් ඊතලයත් 6 1 පහළට තියෙනවා. ලකුණු කරගත්ත අනෙක් ඊතලයත් 6 1 දිශාව පහළට. දැන් C සංධිය වටා ප්‍රත්‍යබල සටහන අවසానයි. ඊළඟට අපිට පුළුවනි 2 සිට 3 දක්වා යනවා පහළට 2w d වටා සැලකීමේදී. d සංධිය වටා වාමාවර්ත 2 3 පහළට 2w 2 3 පහළට 2w මුළු විශාලත්වය මේ කොටස දන්නා නිසා ඔබට පුළුවන් මේ කොටස හොයාගන්න. ඊළඟට 3 5 තිරසට 60ක් කාණතයි දකුණට ඇල වූ රේඛාවක්. 3 5 තිරසට 60ක් කාණත දකුණට ඇල වූ අසම්පූර්ණ රේඛාවක්. නැවත 5 6 තිරසට 60ක් වමට ඇල වූ රේඛාවක්. 5 6 තිරසට 60ක් වමට ඇල වූ රේඛාවක් තියෙන්න ඕනේ. එහෙමනම් ඡේදන ලක්ෂයක් අපිට ලැබෙනවා. එතකොට එතනින් අපිට 3 5 දිශාව ලැබෙනවා. 3 5 ඉහළට අනෙක් ඊතලයේ ලකුණු කරගන්න පහළට 5 6 ඉහළට යමු වෙලා තියෙනවා. දිශාව ලකුණු කරගන්න ඉහළට අනෙක් ඊතලයේ ලකුණු කරගන්න පහළට සමානහ ප්‍රතිවිරුද්ධ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ A B දණ්ඩ පමණයි. ඒ සඳහා අපිට සලකන්න පුළුවන් 5 4 B වටා සැලකුවොත් 5 4 A වටා සැලකුවොත් 4 5. නමුත් 5 ලකුණු වෙලා තියෙන නිසා 5 මුලින් ලැබෙන පරිදි අපිට පුළුවන් B වටා සලකන්න. B වටා සැලකීමේදී වාමාවර්තව 1 6 ඉහළට ලකුණු වෙලා තියෙනවා. 1 6 6 5 දණ්ඩේ පහළට ඊතලයක් ලකුණු වෙලා තියෙනවා. 6 5 ඊළඟට 5 4 තිරස් විය යුතුයි. තිරස් අසම්පූර්ණ රේඛාවක් ඇඳගත්තා. නමුත් 4 1 සිරස් විය යුතුයි. B වටා සැලකීමේදී 4 1 සිරස් වෙන නම් එක ලක්ෂය තියෙන නිසා 4 මෙතන විය යුතුයි. එහෙනම් 5 4 අපි සලකන්නේ B වටා 5 4 වමට ඊතලයක් සමානහ ප්‍රතිවිරුද්ධ ඊතලයේ ලකුණු කරගත්තා. දැන් මේ තියෙන්නේ ගැටලුවට අදාළ සම්පූර්ණ ප්‍රත්‍යබල සටහන. මේ ගැටලුව පෙර ගැටලුවලට වඩා ටිකක් පහසු ස්වරූපයක් දරනවා. මොකද සියලුම දඬු දිගින් සමානයි. සමපාද ත්‍රිකෝණ දෙකක් අපිට ලැබිලා තියෙන්නේ. නමුත් ප්‍රත්‍යබල සටහනෙන් දඬුවල විශාලත්ව ලැබෙනවා අපිට ප්‍රත්‍යබල වෙනස් අගයන්. දැන් අපි හොයාගමු ප්‍රත්‍යබල සටහන භාවිතයෙන් මේ එක් එක් දණ්ඩේ තියෙන ප්‍රත්‍යබලයේ විශාලත්වය. ඒ සඳහා අපි ප්‍රත්‍යබල සටහනේ මේ 2w පාදයෙන් මේ ටික ඉවත් කරලා ලකුණු කරගත්ත අවශ්‍ය තොරතුරු ටික මේ කොටස w බෙදීම 3ක් 2 4 කොටස ඊළඟට 1 3 කොටස 2w බෙදීම 3යි. මුළු පාදයේ අගය වෙන වෙන වශයෙන් යොදාගත්තා. මේ සඳහා අපිට ප්‍රත්‍යබල සටහනට ලකුණු 30ක් හිමි වෙලා තිබෙනවා. දැන් අපිට තියෙන්නේ දරුවනි මේ ප්‍රත්‍යබල සටහන යොදා ගනිමින් මෙහි තියෙන දත්ත පාවිච්චි කරමින් නොදන්නා පාදවල දිග ඒ කියන්නේ දඬුවල ක්‍රියාත්මක වන්නා වූ ප්‍රත්‍යබල වල විශාලත්වයන් සොයා ගැනීමයි. ඒවා ආතතිද තෙරපුම්ද යන වග සඳහන් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන විශාලත්ව සොයා ගැනීම. ඒ සඳහා අපි පාවිච්චි කරමු ප්‍රත්‍යබල සටහන. ප්‍රත්‍යබල සටහනේ 1 2 6 ත්‍රිකෝණය සැලකුවොත් 1 2 6 ඍජු කෝණී ත්‍රිකෝණයක් එක පාදයක් දන්නවා අනිත් කෝණ දෙකමත් දන්නවා. එතකොට අපිට පුළුවනි cos 30 සැලකුවොත් බද්ධ පාදය බෙදීම කර්ණය බද්ධ පාදයේ අගය මේ කොටස w මේ කොටස 3න් 1යි w. ඒතර w ධන 3න් 1යි w 3න් 4යි w බෙදීම කර්ණය වෙනවා 1 6ක්. cos 30 අගය මූල 3 බෙදීම 2ක් වෙනවා. ආදේශ කළා. එතනින් අපිට ලැබෙනවා 1 6 8යි w බෙදීම 3යි මූල 3යි. මෙතනදිත් අර පෙර ගැටලුවකදී සිදු කළා වගේ සුළු කිරීමක් කරලා තියෙනවා. 8යි w බෙදීම 3යි මූල 3 කියන පිළිතුර නැවත හරය සහ ලවය දෙකම මූල 3කින් ගුණ කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවනි 1 6 අගය 8යි මූල 3යි w බෙදීම 9ක්. දැන් අපි
1 2 6 ත්‍රිකෝණය සැලකුවොත් 1 2 6 tan 30 සැලකීමෙන් tan 30 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ 2 6 බෙදීම බද්ධ පාදයගේ 4w යට 3යි tan 30 යට මූල 3යි ආදේශ කිරීමෙන් 2 6 යගේ අපිට ලබා ගන්න පුළුවනි 4යි මූල 3යි w බෙදීම 9ක් වශයෙන් 2 6 යගේ ඊළඟට අපි 3 4 5 ත්‍රිකෝණය සැලකුවොත් 3 4 5 යලිත් ඍජු කෝණී ත්‍රිකෝණයක් මේ පාදය දන්නවා මේ කෝණයක් දන්නවා එතකොට මෙතනත් කෝණය දන්නවා tan 30ක් ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ 4 5 බෙදීම බද්ධ පාදයගේ 3න් 2යි මෙතන w එකතු වෙන්න ඕනේ 3න් 2යි w මෙතන 3න් 3යි w 3න් 5යි w tan 30 යට මූල 3යි ආදේශ කළා පෙර පරිදිම සුළු කිරීමක් කරලා තියෙනවා 4 5 යගේ ලැබෙනවා 5යි මූල 3යි w බෙදීම 9ක් 4 5 පාදය ඊළඟට අපිට පුළුවනි 3 4 5 ත්‍රිකෝණය යලිත් සලකලා කර්ණය හොයාගන්න කර්ණය හොයා ගැනීම සඳහා අපිට පුළුවනි cos 30 ලිව්වොත් බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ 4 3යි ඒක යගේ අපිට තියෙනවා 5යි w බෙදීම 3ක් වශයෙන් cos 30 මූල 3 බෙදීම 2යි එතනින් අපිට 3 5 අගේ ලැබෙනවා 10යි මූල 3යි w බෙදීම 9යි ඔබට පුළුවන් මේ සුළු කිරීම මම කලින් ඉතා විස්තරාත්මකව සඳහන් කළා ඒ සුළු කිරීම යලිත් තනියෙන් කරලා හුරු වෙන්න පුළුවන්. එහෙනම් 3 5 යගේත් අපිට ලැබිලා තියෙනවා 5 6 මෙන්න මේ කුඩා කොටස හොයන්න ඕනේ අපිට දැන් ඒ කුඩා කොටස සෙවීම සඳහා මෙතනින් අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් සලකනවා. එමෙ ඍජු කෝණී ත්‍රිකෝණය වෙන්ව ගත්තොත් මේ පාදය w බෙදීම 3ක් වෙනවා. කෝණය 60ක් වෙනවා. කර්ණය 5 6 වෙනවා. මෙතනින් අපිට පුළුවනි sin 60 සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ යෙදීමෙන් w බෙදීම 3 බෙදීම 5 6 sin 60 මූල 3 බෙදීම 2යි. එතනින් අපිට 5 6 අගේ ලැබෙනවා 2යි මූල 3යි w බෙදීම 9යි. දැන් අපි බල හොයාගෙන ඉවරයි. එම නිසා මේ බල ටික අපි ගමු රාමු සැකිල්ලේ රූපයට හොයාගත්තා වූ ප්‍රත්‍යා බලවල විශාලත්වයන් 4 5 අවකාශ වෙන් වෙනවා. රූපයෙන් අපිට පේනවා 5යි මූල 3 බෙදීම 9ක් w ඊළඟට 1 6 අවකාශ වෙන් වෙනවා 8යි මූල 3යි w බෙදීම 9ක් 5 6 අවකාශ වෙන් වෙන බලය 2යි මූල 3යි w බෙදීම 9යි 3 5 අවකාශ වෙන් වෙන බලය 3 5 10යි මූල 3යි w බෙදීම 9යි 2 6 අවකාශ වෙන් වෙන බලය 4යි මූල 3යි w බෙදීම 9යි මේ තියෙන අපි සියලුම බල ටික රාමු සැකිල්ලේ ආතති හා තෙරපුම් වශයෙන් දක්වමින් විශාලත්වත් සමග සඳහන් කරගෙන තිබෙනවා. දැන් අපිට තියෙන දරුවනි අවසාන පිළිතුරු ඉදිරිපත් කිරීම පමණයි. රාමු සැකිල්ලේ රූපය අපි සලකලා මේ බල ටික ප්‍රත්‍යා බල ආතති තෙරපුම් වශයෙන් ඊතා නිවැරදිව දක්වමින් වගුවකින් අවසාන පිළිතුරු ඉදිරිපත් කරමු. AB දණ්ඩේ ආතතියක් පවතිනවා. අගය ලිව්ව ආතති තීරයේ AD දණ්ඩේ තෙරපුමක් පවතිනවා. අගය ලිව්ව තෙරපුම් තීරයේ BC දණ්ඩේ පවතිනවා ආතතියක්. එම අගය වගුවට ගත්තා. CD දණ්ඩේ පවතිනවා තෙරපුමක්. අගය සඳහන් කළා. අවසාන වශයෙන් BD දණ්ඩේ පවතින තෙරපුම සඳහන් කළා. මේ තියෙන්නේ පසුගිය අගෝස්තුවේ 2020 වසරේ අපිට ලැබී තිබුණු ගැටලුවේ අවසාන පිළිතුරයි. ඒ සඳහා අපිට ලැබී තිබෙනවා ලකුණු 50ක ප්‍රමාණයක්. හොඳයි දරුවනි. එහෙමනම් සති කිහිපයකට පෙර අපි ආරම්භ කරන්නට යෙදුණු රාමු සැකිලි පාඩමේ පියවරෙන් පියවර ඉදිරියට යමින් අපි විභාග ගැටලු විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ඔබට පුළුවන් මේ පාඩම් යලි යලිත් නරඹන්නට අවශ්‍ය නම් channel NIE YouTube නාලිකාවෙන් මේවා නරඹලා නැවත නැවතත් අධ්‍යයනය කරමින් ඒවා පිළිබඳව පුහුණුව වර්ධනය කර ගන්නට පුහුණුවක් ලබා ගන්නට. එහෙමනම් දරුවනි අදට අපි හමු වූ රාමු සැකිලි පාඩමේ විභාග ගැටලු කතා සාකච්ඡා කිරීමේ අදියර මෙතනින් අවසන් වෙනවා. යලිත් දවසක මෙවැනිම ගුරු ගෙදර අධ්‍යයන පාඩම් මාලාවකින් ඔබ හමු වෙමු. එතෙක් ආයුබෝවන්.